එවරක් නමස්කාරය කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata viramani sikkhapadang samadhiyami Adinna viramani sikkhapadang samadhiyami Kamisu miccacara viramani sikkhapadang samadhiyami Musavada viramani sikkhapadang samadhiyami Suramiraya majjapamadatthana viramani sikkhapadang samadhiyami Samanta cakkavalesu atra gaccantu devata saddhammam
යස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේතං ඡාතුම් මහා භූමිකස්ස කායස්ස අධිවචනං තී විහාරාධීශ්වර ශ්‍රීමත් අපේ නායක මාහිමිපාණන් වහන්සේගෙන් පළමු කොටම දෙපානම දවසරයි විහාරයේ වැඩ ඉන්න අනිකුත් සදා වන්දනීය ගෞරවනීය මහා සංඝරත්නයන් දවසරයි අද මේ ධර්ම දානයේ දායකත්වයේ ධර්ම පින්නතුන් ඇතුළු කොට ඇති ශ්‍රද්ධාවන්ත පින්නතුනි මාසිකව සිද්ධ වන දේශනා මාලාවේ තවත් එක් ධර්මානුශාසනාවක් ඊටාම ගෞරවයෙන් ශ්‍රවණය කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. බොහෝ කුසල ධර්මයන්ට අනුග්‍රහ ලැබෙන විහාරයක ධර්ම ගෞරවයෙන් බණ අහන එකට පන්සලේ නායක හාමුදුරුවෝම පරමාදර්ශී වෙච්ච වෙලාවක මේ හැම දිනාටම මේ ලැබිලා තියෙන්නේ දුර්ලභ අගනාම අවස්ථාවක්. ඒ අවස්ථාව වචන මාත්‍රයකුදු අත් නොහැර තමන් සන්තක කරගන්න සියල්ලෝ උත්සාහවන්ත වෙන්න. පින්වත්නි, එකඟ වූ හිතක් දැන් හදාගන්න. මොකද විසිරිච්ච හිතකින් ධම දකින්න බැරි නිසා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන ක්‍රමයක් තිබුණා. උන්වහන්සේ අපි කවුරුත් අහලා තියෙනවා පින්වත්නි, මේ
උන්වහන්සේගේ තිබුණා අනුපිළිවෙල කතාවක්. මේ ආවට ගියාට තනින් අරගෙන බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. තවත් පැත්තකින් බැලුවොත් බුදුහාමුදුරුවෝ කියන්නේ සිංහ රාජයෙක් විතරයි. ඇයි? මෘග රාජ සිංහයේ දඩයමක් කරන්නේ සූදානම්වමයි. සූදානමකින්ම දඩයම කරනකොට මෘග රාජ සිංහයේ ඒ සිංහ රාජය අතින් ඒ දඩේම වර්ධිනවා කියලා එකක් නෑ. තථාගත බුදුහාමුදුරුවෝ ඒ වගේ. යම් ශ්‍රාවකයෙකුට බණ කිව්වා නම් ඒ ශ්‍රාවකයාට අවබෝධ නොවුණා කියලා එකක්. එහෙම එකක් නෑ. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ සිතින් ශ්‍රාවකයාගේ සියලු සිත ඉන්ද්‍රිය ධර්ම සියල්ල විනිවිද දැකලායි උන්වහන්සේ ධර්මයෙන් පහර දෙන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම ධර්ම දේශනා කරද්දී අනුපිළිවෙල කතාවක් තිබුණා. ඒකට කියනවා ආනුපුබ්බී කතා කියලා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව ආදී වශයෙන් එක පිළිවෙල කතාවක් කරනවා. මේ පිළිවෙල කතාවෙන් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රාවකයාගේ නීවරණ යටපත් කිරීම. පැහැදිලිද? නීවරණ යම් තැනකදී යටපත් වුණා කියලා තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් දකිනකොට බුදුහාමුදුරුවෝ ඊළඟට මොකද කරන්නේ? බුදුවරුම අවබෝධ කරගෙන දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. එයි දැන් නීවරණ ධර්මය යටපත් වෙලා දැන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න සුදුසුයි. හරියට මොන වගේද? රෙදි වලට පඳු පොවන දක්ෂ රජකෙක් කියනවා. මේ රජකයා වස්ත්‍රයක් දීපු ගමන් පඳු පොවන්නේ. ඉස්සර වෙලාවම කරන්නේ වස්ත්‍රය පිරිසිදු කරනවා. වස්ත්‍රය පිරිසිදු කරලා දැන් පිරිසිදුයි කියලා යම් විටකදී නිගමනයකට එනවා නම් ඊට පස්සේ තමයි මොකද කරන්නේ? පඳු පොවන්න. බුදුහාමුදුරුවෝ ඒ වගේ. අනුපිළිවෙල කතාවෙන් යම් වෙලාවකදී නීවරණ ධර්මයටපත් වුණා නම් එතනදී තමයි මොකද දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය ධර්ම. පඳු ටික මනාව පිරිසිදු වස්ත්‍රයට එකතු කරගන්නවා වගේ, උරා ගන්නවා වගේ නීවරණ ධර්මය යටපත් වෙච්ච තැනදී ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා. බලන්න කොච්චර ලස්සන වැඩපිළිවෙලක්ද මේක කියලා. අන්න ඒක නිසායි ඔබට අවවාද කළේ තමන්ගේ සිත විසිරෙන්නට නොදී එක්තැන් කරගෙනම බණාමු කියලා. සෑම දිනාටම උතුම් ධර්මාවබෝධයේ සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දැන් කවුරුත් බණාමු. පින්වත්නි, අද මාතෘකා කළේ තරමක් ගැඹුරු සූත්‍ර දේශනාවක්. නමුත් මට තේරිච්ච විදිහට ඔය ඇත්තන්ට තේරෙන විදිහට උපරිමයෙන් විස්තර කරලා දෙන්න උත්සාහවන්ත වෙනවා. අද දේශනා කරන සූත්‍ර දේශනාව අතිශය වැදගත් ධර්මකාරණා රාශියක් පිරිච්ච සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම ඔයත් හොඳට දන්නවා. හැබැයි අතුලාන්ත කාරණා ගැලපෙන ක්‍රමයේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ. අද ඔබට දේශනා කරන්නේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක්. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර 152ක් තියෙනවා. එයින් මුල් සූත්‍ර 50ට. ඒ කියන්නේ පළවෙනි පොතට මූල පණ්ණාසකයට අයිති ඕපන්න වග්ගයේ තියෙන වම්මික කියන සූත්‍ර දේශනාව තමයි පිළිතුර දේශනා කරන්නේ. මොකද සූත්‍රයේ නම? වම්මික සූත්‍රය.
වම්මික කියන එකේ තේරුම මොකක්ද? වම්මික කියන්නේ තුඹස. වම්මික කියන්නේ තුඹසට. නැවත සූත්‍රයේ තියෙන තැන මතක් කරමු. සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ ඕපම්ම වග්ගයේ සූත්‍රයේ නම වම්මික සූත්‍ර දේශනාව. පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ කුමාර කාශ්‍යප කියන හාමුදුරුවෝ පින්නතුනේ අන්දවනේ වැඩ සිටියා. අන්දවනේ. පින්වත්නි, අපි මුලින්ම තෝරගන්න ඕන කවුද මේ කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ? කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කියලා කියන්නේ කාරණා දෙකක් නිසා. දැන් එදා විහාරයේ හුඟා කාශ්‍යපවරු හිටියා. කාශ්‍යප නමින් හුඟක් හාමුදුරුවෝ ඇත්තටම එදා විහාරයේ හිටියා. මේ හාමුදුරුවෝ ඇඳින්නේ කුමාර කාශ්‍යප කියලා. එහෙම හඳුන්වන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කුමාර කාලෙම පැවිදි වෙච්ච නිසා පින්නතුනේ කුමාර කාශ්‍යප කිව්වා. කුමාර අවදී කියන්නේ ඊටාම කුඩා කාලේ පැවිදි වෙච්ච නිසා පින්වත්නි කුමාර කාශ්‍යප කියලා කිව්වා. මොනතරම් කුඩාද කිව්වොත් උපාසකවරු පන්සලට නොඑක් රස කැවලි ආදී අරන් එනවනේ. අපේ තථාගත සම්මා සම්බුදුහාමුදුරුවෝ ඒ උපාසකවරුන්ට කියනවලු උපාසකවරුනි මේ රස කැවිල්ල ගිහිල්ලා කාශ්‍යපට දෙන්න කියලා. එතකොට උපාසකවරු අහනවලු බුදුහාමුදුරුවනේ මොන කාශ්‍යප හාමුදුරුවන්ටද? විහාරේ ළඟට ගිහිල්ලා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කියලා කතා කරන්නේ. එතකොට ඒ කිව්වා බලන්නකො මේ පුංචි හිත සිවුරෙන් වහපු පුංචි හිත බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත තරම කොච්චර ලස්සනද? අපි ගැන කොච්චර බුදුහාමුදුරුවෝ හිතලා තියනවද? කියන ඔය ඇත්ත ගැන නෙවෙයි. මේ අපි ගැන හරියට හිතලා තියෙන. කියන ඔය ඇත්ත ගැන හිතුවා කියන එක නෙවෙයි. නමුත් අපි බුදුහාමුදුරුවන්ගේම පුතුලා. අපි බුදුහාමුදුරුවන්ගේම පුතුලා. එක තැනක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි කිරලා තමන්ගේ බිත්තර ටික රකින්නවා වගේ මහණෙනි මං නුඹලව රකින්නවා කියලා. බලන්නකො මේ කියන්නේ. කිරලා බිජුවට ටික රකින්නවා වගේ මම මගේ භික්ෂූන්ව රකින්නවා කියලා. ඉතින් එහෙම ශාස්ත්‍රූන් වහන්සේ නමකට වැඳගෙන මරුණත් මොකද? නේ එහෙම රැකවරණයක් මොන ශාස්ත්‍රූන් වහන්සේද අපිට දෙන්නේ? පින්වත්නි, කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ අන්න එහෙම ඊටාම ලාභාල වයස පැවිදි වෙච්ච කෙනෙක්. ඒ නිසා කුමාර කාශ්‍යප කියනවා. තවත් කාරණයක් තිබ්බා. කුමාරයෙක් වගේ හැදිච්ච නිසා පින්නතුනේ කුමාර කාශ්‍යප කියලා කියනවා. එයි මේ කුමාරයෙක් වගේ හැදුණා කියන්නේ කවුද මේ කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ? පින්නතුන්ට මතකයි දේවදත්ත හාමුදුරුවන්ගේ පාක්ෂිකව හිටපු එක මෙහෙණින් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා ගියා නෙමෙයි. නමුත් දේවදත්ත හාමුදුරුවන්ගේ පසට වෙලා තමයි හිටියේ. පැවිදි වෙලා ටික කාලයක් යනකොට ලකුණු පහළ වෙන්න පටන් ගත්තා. දරුගැබක් තියෙනවා වගේ. දැන් දරුගැබ මෝරන්න මේක පේන්න පටන් ගත්තම දැන් මහා කතා බහක් පේනවද හැටි භික්ෂුණියක් අන්න දැන් දරුගැබ පිහිටලා කියලා ලොකු කතාවක්. දේවදත්ත හාමුදුරුවන්ට ඕන කලේ අනුන්ගේ දොස් නිදුස්භාවයේ නෙවෙයි තමන්ගේ බලය පවත්ව ගන්න. දේවදත්ත හාමුදුරුවෝ මොකද කිව්වේ? තමන්ගේ ගෞරවය රැක ගන්න ඕනකමට භික්ෂුණියට කිව්වා නුඹ සිවුරු දාලා යන්න කිව්වා. හැබැයි භික්ෂුණිය දන්නවා තමන්ගේ අතින් වරදක් උනේ නැහැ කියලා. ඒ වගේම එතුමිය හරි ආදරේ ගෞරවයයි පැවිද්දට.
වෙන කෙනෙක්ගෙන් පිහිටක් නැති වෙච්ච තැන භික්ෂුණිය මොකද කළේ පින්නතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණේ සැලකලාට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ පින්නතුනේ මේ නඩුව විසඳන්න බාර දුන්නා 3 දෙනෙකුට. එක්කෙනෙක් තමයි කොසල් මහරජු රටේ රජාණන්. ඊළඟට අනාථ පින්ඩික මහ සිටුතුමා. ඊළඟට විශාඛා මහ උපාසකම්මා. අපේ වචනෙන් අද කාලේ හැටියට කිව්වොත් මේ අවුල ලිහින්ද 3 දෙනෙකුගෙන් යුක්ත කමිටුවක් පත් කරා. බලන්නකො මේ ඉතිහාසය මම මේ කිව්වේ එදත් මේව වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒවැයි වෙනසක් තියෙනවා. ඒවැයි නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ එකක් නෑ. හරි අවංකයි. කෙසේ හෝ වේවා විශාඛා මහ උපාසකම්මා නඩු තීන්දුව දුන්න අවසානයේ මොකද්ද? මෙතුමිය නිර්දෝෂයි ගැබ පිහිටලා තින්නේ පැවිද්දට පෙර. පැවිදි වුණාට පස්සේ වෙලා තියෙන්නේ ගැබ මෝරපු එක පමණයි. දැන් නිර්දෝෂයි. බලන්න කොච්චර සාර්ථකද කියලා මේ ක්‍රමය. සිවුර හැරදාලා යවුවා නම් එහෙම. දැන් අද අපේ පන්සල් වල සමහර වෙලාවකදී හාන්නේ ඔහොම මොකක් හරි වුණොත් පළවෙනියටම ගන්න සිවුර දාලා එවන එක තමයි. පළවෙනිම උත්තර ඒක. ඒ නිසා අපි මේ ප්‍රශ්න දිහා බලද්දී අපි බලන එක පිළිවෙලක් හදා ගන්න ඕන තියෙනවා. සමහර වෙලාවකදී උඩට පේන දේ නෙමෙයි යට සිද්ධ වෙලා තියෙන්නේ. කෙසේ හෝ දැන් මෙතුමිය භික්ෂුණියක් හැටියට මේ ඉඳලා මේ දරුවා බිහි කළා. නමුත් ආරාමයක දරුවෙක් තුරුල් කරගෙන මෙහෙණියක් කිරි දෙනවා දැක්කම ඒක ඒ තරම් ශෝභමාන දර්ශනයක් නෙවෙයි. ඒ හින්දා ඒ උපන්න පුතා බාර දුන්න කොසල් මහරජුරවන්ට හදාගන්න. කොසල් මහරජුරවන්ගේ රජමාලිගාවේ රාජකුමාරයෙක් වගේ හැදිච්ච නිසා කුමාර කාශ්‍යප කියලා කිව්වා. දැන් ඔන්න එතකොට කුමාර කාශ්‍යප කියලා කියන්නේ හේතු දෙකයි. පළවෙනි හේතුව කුමාර කාලෙම පැවිදි වෙච්ච නිසා, දෙවෙනි හේතුව රජමැදුරේ රාජකුමාරයෙක් වගේ හැදිච්ච නිසා. මෙන්න මේ කියන කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ඒ කාලේ වැඩ හිටිය පින්නතුනේ අන්දවනේ. මොකද මේ අන්දවනේ කියන්නේ? පින්වත්නි මේ අන්දවනේ කියන එක මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලේ මීට පෙර පහළ වෙච්ච කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලේ කියන මේ බුද්ධ ශාසන දෙකේම හඳුන්වලා තියෙන අන්දවනේ කියලා. එහෙම හඳුන්වන්න හේතුව තමයි කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන පින්නතුනේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ. දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවෝ අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේලා. දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පින්නතුනේ විසිරිලා යන්නේ පිරිනුවන් පෑවට පස්සේ. නමුත් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්කයි. උන්වහන්සේ පිරිනුවන් පාන්නට පෙරම අධිෂ්ඨානයක් කළා මාගේ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ඒයි උන්වහන්සේ කල්පනා කළා මම මේ ලෝක ධාතුවේ හිටියේ ටික කාලයයි. ඒ ටික කාලය ඇතුළත මාව දැක ගන්න වැඳ පුදා ගන්න හරි ලැබුණේ ටික දිනාටයි. ඒ නිසා මම පිරිනිවන් පෑවා. මගේ ධාතුන් වහන්සේලා තුලින් හරි මාව දැකගෙන පුද පූජා පවත්වා මිනිස්සු කුසල් දහම් රැස් කර ගනීවා කියන අපි කෙරෙහි අනුකම්පාවෙන් තමයි බුදුහාමුදුරුවෝ අධිෂ්ඨාන කළේ. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ පින්නතුනේ අනුකම්පා කරලා තියෙන කාටද? අපිට නෙතිනවත් නේ. අපිට. උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවෙත් පින්නත් අපිට අනුකම්පා කළා. හිතන්නකො බලන්න එතකොට
එහෙම ශාස්ත්‍රඥ වහන්සේගේ ශාසනයක පිළිවෙත පුරාගත්තේ නැත්නම් පින්නත් ඒ ණය අපි කවද්ද කොහොමද ගෙවන්නේ? අපි මොන සම්පත් ගොඩ නගාගෙන පින්වත්නි හිටියක් අපි කොහොමද සතුටු වෙන්නේ එහෙමනම්? ඉතින් මහා මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දීර්ඝායුෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පින්වත්නි ඒක ඝනව පිහිටනවා. ඒ නිසා දීර්ඝායුෂ්ක බුදුවරයන් වහන්සේලාගේ ශාසනවල උන්වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරන්නේ එක සෑයක් විතරයි. දැන් කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් හදන්න පින්නතුනේ යෝජනා කරගත්තා. යොදුනක් උසට සෑයක්. මේ සෑය බඳින්නේ රන් ගඩොල් වලින්. බඳින්න වෙන එකම සෑය. ඒ නිසා රන් ගඩොල් වලින් බඳිමු කියලා කතිකා කරගත්තා. මේ සෑය කොටස් හතරකට බෙදාගත්තා. හතර පැත්ත. එක පැත්තක් බාරගත්ත රටේ මහරජු. අනිත් පැත්ත බාර දුන්නා රටේ යුව රජුන්ට. තුන්වෙනි පැත්ත බාර දුන්නා අමාත්‍ය මණ්ඩලයටයි රාජපුරුෂයන්ටයි. හතරවෙනි කොටස බාර දුන්නා සිටුවරයට සහ රටවැසියාට. දැන් රජුව තමන්ගේ පැත්ත රාජ්‍ය භාණ්ඩාගාරයේ ධනෙ වියදම් කරලා ඉක්මනට බඳිනවා. යුව රජුත් එහෙමයි. අමාත්‍ය මණ්ඩලය ඇතුළු රාජපුරුෂයෝ නොඑක ආකාරයෙන් රජයේ දේවල් මරගෙන පින්වත් මේ පැත්ත වහවහාම විහිර බඳිනවා. හැබැයි සිටුතුමා ඇතුළු රටවැසියන්ගේ පැත්ත ටික පහු බහිනවා අනෙක් පැති තුනට සාපේක්ෂව. ඔන්න ඕක දැක්කා සෝරත කියලා පින්වත්නි ආර්ය ශ්‍රාවක උපාසකේ සෝරත කියලා. මේ සෝරත උපාසක මහත්තයා මොකද කළේ? මුළු ජම්බු ද්වීප පුරාම පින්වත්නි අඬබෙර ගහ ඇවිදිනවා. පින්වතුනේ කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ධාතු නිදන් කරලා සෑය බඳින්න කැමැති කෙනෙක් Tamanda තියෙන රත්තරන් අමුරත්තරන් රිදී මුතුමැණික් ආදිය බාර දෙන්න. ඒ මොකුත්ම දෙන්න නැත්නම් වැඩ කරන අයට කණ්ඩ දෙන්න හාල් පොල් සීනි ටික හරි කමන්නේ දෙන්න කියලා අඬබෙර ගහ යනවා. දැන් මිනිස්සු තමන්ට තියෙන දේවල් දෙනවා හාල් පොල් වල පටන් ඒ ඔක්කොම හැමදාම හවසට යවනවා කොහෙටද? සෑය බඳින තැනට. දැන් ඔහොම ගියාට පස්සේ වෙනත් ඒ සෑයත් ඒ පැත්තෙන් වැදුණා. දැන් සෑය හදලා ඉවර වෙලා සෑය හදන තැනින් උපාසකයාට ලියුමක් ගෙවනවා. සෑය හදලා ඉවරයි වැඳ ගන්න දෙන්න කියලා. මේ ලියුම ලබාගෙන දැන් මේ උපාසකයා ලහිලහියෙම සෑය වදින්නේ කොහොම සතුටක් තියෙන්නද නේ? දැන් මේ උපාසකයා සෑය වදින්නේ යනකොට අතරමඟදී හම්බ වුණා පින්නතුනේ හොරු කණ්ඩායම. මේ හොරු කණ්ඩායම මේ උපාසකයා දැක්ක ගමන් කල්පනා කළා මේ මිනිහා අල්ලගත්තොත් තමයි ජීවිතේට හොරකම් කරන්න ඕනේ කියලා. ඇයි දැන් මුළු ජම්බු ද්වීපෙම තියෙනවා එකතු කරපු මනුස්සයෙක්. නිදාණයක් පෙරලිලා එනවා වගේ කිව්වා. අල්ලගන්න අමාරුකුත් නැහැ. ඉතින් උපාසකයන් අල්ලගත්තා. අල්ලගෙන කිව්වා නුඹ ඔය එකතු කරපු ධනෙන් ටිකක් අපිට දෙනවා. උපාසකයා කිව්වානේ කොහේ තියෙන ධනියක්ද මං හැමදාම එකතු කළා තමයි. හැබැයි එකතු කරපු ඒවා තථාගතයන් වහන්සේගේ සෑය බඳින්න එදා හවසටම සෑය හදන තැනට යවුවා. ඒ හින්දා කිව්වට විශ්වාස කරන්න මගේ ළඟ තියෙන යඳන් ඉන්න වස්ත්‍රය විතරයි කිව්වා. හොරු ටික බලපුවාම කතාව ඇත්ත. දැන් මොකද කරන්නේ? දැන් මේ මිනිස්සයා තියාගෙන වැඩකුත් නැහැ. ඒ කියලා යවන්න පුළුවන්. දැන් යවන්නත් බැහැ. එක හොරෙක් කිව්ව කමන්නේ අපි යවමු ඕනේ. දැන් මෙයා තියාගෙන වැඩක් නැහැ. අනිත් හොරු ටික කිව්වා මේ ඔය මිනිස්සයා රජුරුවන්ට හිතවන්ත මිනිස්සයා අපි ගැන ගිහිල්ලා තොරතුරු කිව්වොත් එහෙම ඔය එක මිනිහෙක් ඉඳලා අපි ඔක්කොටම මරුන් කන්ට වෙනවා.
එක මිනිස්සෙකින්ද ඔක්කොම මරුන් කනවට වඩා හොඳයි ඔක්කොම වෙනුවෙන් ওই මිනිහව මරමු කිව්වා. අන්තිමේදී මොකද කළේ? හොරු ටික එකතු වෙලා අර මහා පුණ්‍ය කර්මයේ කරපු ආර්ය ශ්‍රාවකෙක් වෙච්ච අර උපාසකතුමාව මැරුවා. මැරුවා විතරයි පින්වතුනේ කර්ම වේගය කියන්නේ පහන් දැල්ල නිවිලා ගියා වගේ හොරු එක්කෙනෙක් නෑර හැම හොරෙක්ගෙම S2 අන්ධ වෙලා ගියා පින්වතුනි. දැන් මේ හොරුන්ගේ කවුරු හරි නෑදෑයෝ ඉන්නවනේ. ඒ අය හොයාගෙන ඇවිල්ලා කොහොම හරි ඒ අය එක්කගෙන ගියා. කවුරුත් නැති හොරු ටික මොකද කළේ? යන්න තැනකුත් නෑ, ඉන්න තැනකුත් නෑ. මේ කැලේම පින්නතුනේ අතපත ගාලා කොලාතු ඉහළට ඔසවගෙන පින්නතුනේ යන්තම් ඔළුවට ඉහට වහලක් හදාගෙන පින්නතුනේ මේ කැලේම හිටියා. සාමාන්‍යයෙන් වැඩිදුර හිතන්නේ නැති මිනිස්සුන්ගේ ස්වභාවයක් තියෙනවා පින්නතුනේ. ඒ වගේ රූක්ෂ පැවතුම් දැක්කමත් හැදෙනවා. එහෙම එකක් තියෙනවා. ඉතින් අර අන්ධය ඔක්කොම දැක්කට පස්සේ දැන් මිනිස්සු කෑම හැම උයාගෙන යනවා අර මිනිස්සුන්ට දෙන්න. කණ්ඩ හැම දීලා එනකොට අනික් කට්ටිය අහනවා මේ කොහෙද ගියේ? අන්ධවනේට ගියා. ඔන්න ඔය කාරණේ ඔය වනේ මොකක් වුණාද? අන්ධවනේ වුණා. ඔය බුද්ධ ශාසන දෙකේම කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ශාසනේ මේ ගෞතම බුදුහාරන්ගේ ශාසනේ මේ දෙකේම මේ වනේ අන්ධ වනේ හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. දැන් එතකොට කුමාර කාශ්‍යප හාමුදුරුවෝ මේ කියන අන්ධ වනේ තමයි පින්නතුන වැඩ හිටියේ. ඔය අන්ධ වනේ ඉන්නකොට පින්වත්නි එක මධ්‍යම රාත්‍රියක මුළු අන්ධ වනයේම ඒකාලෝක කරගෙන පින්නතුන එක දේවතාවෙක් ආවා. මේ දේවතාවා පෙනී ඉඳලා කුමාර කාශ්‍යප හාමුදුරුවන්ට කතා කරනවා. මහන කියලා කතා කළා. මහන කියලා කතා කළා. මහන කියන්නේ මේ භික්ෂුව කියලා කතා කළා. දැන් උන් ආයෙත් ප්‍රශ්නයක් එනවා. දැන් ආයෙත් ප්‍රශ්න මොකද්ද? දෙවියෙකුට පුළුවන් ද හාමුදුරුවෝ නමකට මහන කියලා කතා කරන්න. දැන් මේ ශාසනයේ තියෙනවා පින්නතුනේ බස් වහරක්. මේ ශාසනය තුළ හරි වැදගත් දෙයක් තියෙනවා. දැන් මානය දුරු කරන්න ඕනේ මේ ශාසනය. මානය දුරු කරනවා වගේම හැබැයි දැන් අපි ප්‍රසිද්ධ කියමනක් කියනවා නේද පින්වත්නි නිහතමානී කියලා. හැබැයි කරණීය මෙත්ත සූත්‍රය අපිට කියලා දීලා තියෙන්නේ මුදු අනතිමානී. පෘථග්ජන අපිට අරහත් ඵලයෙන් මෙහා පැත්තේ පෘථග්ජනයන්ට විතරක් නෙවෙයි අරහත් ඵලයෙන් මෙහා පැත්තේ සියල්ලන්ට පුළුවන් අනතිමානී වෙන්න විතරයි. අනාගාමී වෙලා බඹලව උපන්න බ්‍රහ්මයාටත් මානයක් තියෙනවා වෙනවා. මොකද්ද තියෙන මානෙ බ්‍රහ්මය? දැන් අපිට මොනවා ගැනද මානෙ තියෙන්නේ? අපිට මොනවා නිසාද මානෙ තියෙන්නේ? ඔයයන්ට මානෙ තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද පින්නොත්? කොහොමද උත්තර හඳුරන්නේ? මානෙ තියෙනවද අහපුවම කෙලස් තියෙනවලු මානෙ තියෙනවා කියන්නේ. කියනවා මානෙ තියෙනවද නැද්ද? තියෙනවා. මොනවා ගැනද මානෙ තියෙන්නේ? මොනවා නිසා? මානය තියෙන්නේ අපිට කාම වස්තු හින්දා. දැනුම, තනතුරු, ඉඩකඩම්, තමන්ගේ දරුවෝන්ගේ රස්සා, දරුවන්ට තියෙන වාහන. ඕවා නිසා තමයි අපිට මානය තියෙන්නේ. දැන් බඹලව උපන්න බ්‍රහ්මයන්ට අනාගාමී වෙලා සියලු කාමයන් බැහැර කරලා ඉන්නේ. එතකොට මොන වගේද මාන? ඒ මොන වගේද මාන? තමන් ලබන, තමන් විඳින ආධ්‍යාත්මික සුවය ගැන මානය තියෙනවා.
බලන්නකො මේ කොච්චර සියුම්ද කියලා. තමන් ලබන ආධ්‍යාත්මික සුවය ගැන මානයක් තියෙනවා. ඒ කියන්නේ සමාධි සුවයක් තියෙනවනේ ඒක ගැන මානයක් තියෙනවා. අන්න ඒක නිසා තමයි කිව්වේ අරහත් ඵලයෙන් මෙහා පැත්තේ සියල්ලන්ට නිහතමානී වෙන්න බෑ. වෙන්න පුළුවන් අනතිමානී වෙන්න විතරයි. එතකොට අපිට කාරණා දෙකක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි අත්ඤ්ඤුත. ඔන්න මේ ශාසනයේ ඉන්න ගිහි පැවිදි අපි සියල්ලෝම ඔන්න ඔය කාරණේ දැනගන්න ඕන. අත්ඤ්ඤුතා කියන්නේ තමන් ගැන දැනගන්න ඕන. තමන් ගැන. මම දැනගන්න ඕන මම හාමුදුරුවෝ. ඔබ දැනගන්න ඕන මම උපාසකයෙක් කියලා. මේ තමන් කවුද කියලා තමන් ගැන දැනගන්නට අපි කවුද? මම හාමුදුරුවෝ නමක් කියලා මම දැනගත්තම තමයි මගේ භික්ෂුත්වයේ තුල මම රැකෙන්නේ. දෙවෙනි එක දැනගන්න ඕන මත්තඤ්ඤුතා තමන්ගේ ප්‍රමාණය. මම දැනගන්න ඕන මම හාමුදුරුවෝ නමක්. ඒක අත්ඤ්ඤුතාවේ. මත්තඤ්ඤුතා කියන්නේ මගේ තරම නායක හාමුදුරුවෝ ඉස්සරහ මම ලාභාලේ. මේ පොඩි හාමුදුරුවෝ ඉස්සරහ මම වගකිව යුතු වැඩිමල් හාමුදුරුවෝ කෙනෙක්. ඔන්න මත්තඤ්ඤුතාව. තේරුණාද කියන්නේ? ඔබ උපාසිකාවක්, ඔබ අම්මා කෙනෙක්. මේව දැනගන්න ඕන පින්නන්නේ මේ දෙක නැතිකමනේ හාමුදුරනේ අද තියෙන්නේ අපිට. ලොකුම විනාශය තියෙන ඔය කාරණා දෙක. තමන් කවුද දන්නේ, තමන්ගේ තරම දන්නේ. දැන් ඔය කර්ම දන්නේ නැති වුණාම අර දේවතාවා අර හාමුදුරුවන්ට භික්ෂුව කියලා කතා කළා වගේ වුණත් නේ අර්බුද අපි හදා ගන්නවා. දැන් මේ නායක හාමුදුරුවෝ පොඩි හාමුදුරුවන්ට කතා කරනවානේ උන්නාන්සේ කියලා. ඒක ශාසනය ඇතුළේ දෙයක්. ඕක අහන් ගියපු තමන්ගේ තරම දන්නේ නැති ගිහි අය උන්නාන්සේ කියලා කතා කරනවා ටික දවසක් යනකොට. පොඩි උන්නාන්සේ නැද්ද? එයා ලොකු උන්නාන්සේ ඉන්නේ. නේ? පොඩි උන්නාන්සේ නැද්ද? අර උන්නාන්සේ නැද්ද? මේ උන්නාන්සේ නැද්ද? අන්න ඒ දායකයා තමන්ගේ තරම දන්නේ නැහැ. තමන්ට අදාළ දේවල් කියනවා නේ. අදාළ ප්‍රමාණයෙන් යා නතර වෙන්න ඕන. දැන් දායකයාට කවිච්චිය ළඟටම එන්න පුළුවන් ඉඳගන්න බෑ. ඒ වගේ ඒකේ ප්‍රමාණයක් තියෙනවා. දැන් ආය නායක හඳුරුවෝ අපිට කතා කරනවා පොඩි නම කියලා. ඕක අහගත්තම පොඩි නම නැද්ද කියලා දායක මිනිතුනුත් අහන්න පටන් ගන්නවා. ඒතකොට ඒක ශාසනයේ ඇතුලේ වචන ඒවා. මේ අපි දැනගත්තු මේ සූත්‍රයේ මම කියන්නේ තාම සූත්‍රයට ප්‍රවේශය නේ. මේවා අපි දැනගෙන යන්න ඕන කිව්වත් නැත්නම් අපි දන්නේත් නැහැ අපි මහා කර්ම කරගන්නවා. ඊළඟට පින්නත්නි අපේ මේ ශාසනය මතක තියාගන්න නිකන් හිස් අඥානයන්ගේ දඩබ්බරයන්ගේ ශාසනයක් නෙවෙයි. මේ ශාසනය හික්මීම කැමැති ශාන්ත සත්පුරුෂයන්ගේ ශාසනයක්. ඒ නිසා අපේ හාමුදුරුවෝ නමක් අපිට වැඩිමල් නම් උන්වහන්සේ අපවත් වෙලා හිටිය අපි නම කියන්න අවසර ගන්නවා. අපි එහෙමයි. අපිට ඒ සංයමය බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා. අපි කවදාකවත් මම මොනතරම් జగතෙක් වුණත් මට අවසරය ගන්න නැතිව නායකවරුන්ගේ නම කියන්න බෑ. ඒක තමයි මේ ශාසනීය සම්ප්‍රදාය. නමුත් අද ගිහි පින්නතුන් හාමුදුරුවන්ගේ නම් පාවිච්චි කරනවා පින්නත් කිසි බයක් සැකක් නැතුව. නේ? ඒක හරි අනතුරක් පින්නත් නේ. හරි අනතුරක්. ඒ වැඩිමහල් හාමුදුරුවෝ අපවත් වෙලා හිටියත් නායක හඳුන්නේ අපි කියන්නේ නැහනේ. එකවර නම
ඒ තරම් ශාන්ත භාවයක් මේ ශාසනය තුළ තියෙනවා. ඒක තමයි මේ ශාසනයේ තියෙන සුවච භාවය. එතකොට අන්න ඒකයි කිව්වේ තමන් කවුද කියලා දැනගන්න ඕන. දෙවෙනි එක දැනගන්න ඕන තමන්ගේ කර්ම දැනගන්න ඕන. එතකොට දැන් මේ දේවතාවා එතකොට මොකද මේ භික්ෂුව කියලා කිව්වේ? ඒකට හේතුවක් තියෙනවා. මේ දේවතාව කවුද? නෑ පින්වත්නි කාශ්‍යප බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනය කෙලවර වීගෙන යන කාලේ හාමුදුරුවෝ කල්යාණ මිත්‍ර හාමුදුරුවෝ 7 නමක් කතා වුණා. මේක නම් හරියන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය අතුරුදන් වෙන්න කලින් අපි මොකක් හරි පිටක් හදාගන්න ඕනේ. ඒ හින්දා මේ 7 නම මොකද කළේ? ඉනිමගක් බැඳගෙන පර්වතයක් උඩට ගොඩ වුණා පින්නතුනේ. මගපලයක් ලබාගෙන මිසක නම් දානේ වලදන්නේ නැහැ. මරුණක් කමන්නේ මගපල ලබාගෙන මිසක නම් දන් වලදන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරා. බලන්නකෝ එහෙම වීරයක් තියන අය තමයි මේ ශාසනය. එදා මගපල වෙනුවෙන් බක්ත පෑරියා පින්නතුනේ. අද ඔහේ අනිත් අද පින්වත්නි බණ අඩු කරන්න කියනවා බක්කන්න. එතකොට හිතන්නකො මේ ශ්‍රාවකයා උඩු යටිකුරු වෙලා සම්මාදිට්ඨියවත් නැහැ. පරම දුර්ලභයි කිව්වට පින්වත්නි පරම දුර්ලභ සද්ධර්මයක් අතාරිනවා බතුපයි කුයින්ද. මේ කියන්නේ සිනහවට නෙමෙයි. අපි වැටිලා ඉන්න අගාධ පින්වත්නි. මඩ ගොහරුවක ඉඳලා පින්වත්නි මේ නහය ළඟටම ඉරිලා ඉඳින්නේ මේ නිවන ප්‍රාර්ථනා කරන්නේ අපි. ලේසි නෑ. එතකොට අරහම්දුරුවත් නම තීරණය කළා මගපල ලබාගෙන මිසක නම් වළඳන්නේ නැහැ කියලා. 7 නම ඉනිමග තියලා උඩට ගොඩ වෙලා මුලින්ම කරපු දේ තමයි ඉනිමග පෙරළුවා. ඇයි? එතකොට බඩගිනි දැනුණා බහින්න බැහැ. මොන ක්‍රමයෙන් මොන වීර්යය යොදලා හරි 이르දියක් හරි උපද්දවාගෙන පින්න පාද වැඩියු මිසක් අවිරණ ක්‍රමයක් නෑ. බඩගින්නෙම අපවත්වනවා හැරෙන්න. අපි කොච්චර කුසීතද කියලා කිව්වොත් අපි කොහොමද දන්නවද කියන්නේ? මොනව කරන්නද ඉතින් කාලා ඉන්නේ. නැත්තම් වීර්යය කොටන්නේ කොහොමද? කාලා ඉන්නේ නැත්තම්. එහෙම ඕන පැතිවලට බණ පෙරලා ගන්න අයට නම් මේකෙන් වැඩ කරගන්න හම්බෙන්නේ නැහැ කිව්වා. අපි අර ඕන වුණාම පින්හොදි මොන ක්‍රමෙන් හරි අපේ හිත ඒකට කාරණේ සකසනවා. බොරුවක් කියන්න ඕන වුණාම කියලා නෑ. ඉතින් හොඳක් වෙනවා නම් කිව්වට නෑ. හොඳක් වෙනවා නම් බොරුව කියන එක හොඳක් වෙනවද? බොරුව කියන එක නරකක්මයි. බඩ පිරෙනවා නම් වහ කාපුවම මොකද වෙන්නේ? කන්න දෙයක් නැති වුණාම බඩ පිරෙන්න නම් ඕන. බඩ පිරෙනවා නම් බඩ පිරෙනවනේ වහ කාපුවම වහ කනවා. හොඳක් වෙනවද? එතකොට හොඳක් පිණිස බොරු කියනවා කියන එක බඩ පිරෙන්න වහනවා වගේ වැඩද නැද්ද? ඒ වගේ වැඩක්. නුවණැති ශ්‍රාවකයා හැම දෙයක් කරන්නේ නැහැ. පින්වත්නි අරහත් නම උඩට නැගලා දැන් ඔන්න පළවෙනි දවසේ පින්වත්නි එක තෙරුන් වහන්සේ නමක් සියලු කෙලෙසුන් නැසර අරහත්ත්වයටපත් වුණා. උන්වහන්සේ උතුරු කුරු දිවයිනට වැඩම කරලා උතුරු කුරු දිවයිනින් පින්වත්නි පින්ඩපාතේ අරගෙන ඇවිල්ලා පිළිගන්නවා. අනික් කාමඳුරෝ ටික කිව්වා මේ අපිට එපවුක. අපි කතා වුණේ නෑනේ එක නමක් රහත් වෙලා පින්ඩපාතේ අරන් ආපුවම අනික් අය වළඳනවා කියලා. එහෙම කතාවක් නෑ. ඒ නිසා අපිට එපවුක. තුන්වෙනි දවස විතර වෙනකොට අනික් හාමුදුරුවෝ පින්නතොනේ අනාගාමී වුණා. ඒ හාමුදුරුවෝ උතුරු කුරු දිවයිනට වැඩම කරලා පින්ඩපාති කළා. දැන් ඔයත් අහන ප්‍රශ්නේ මොකද්ද මේ උතුරු කුරු දිවයින කියන්නේ?
උතුරු කුරු දිවයින ගැන පින්වත්නි විස්තර තියෙනවා. මේ ඔක්කොම කිව්වොත් නම් කොහොමත් අද යන්න කණ්ඩ වෙන්නේ නැහැ. පින්වත්නි අංගුත්තර නිකායේ නවක නිපාතයේ සූත්‍රයක් තියෙනවා ඨාන කියලා. ඨාන සූත්‍රය. මේවා කියවන්න. අංගුත්තර නිකායේ නවක නිපාතයේ සත්තා වාස වර්ගයේ ඨාන කියලා සූත්‍රයක් තියෙනවා. මේ ඨාන සූත්‍රයේ පෙන්නනවා තොරතුරු ටිකක්. ස්ථාන තුනක් ගැන. එකක් ජම්බුද්වීප වාසී මිනිස්සු, දෙක තාවතිංස වාසී දෙවියෝ, තුන උතුරු කුරු දිවයින් වාසී මිනිස්සු. මේ සූත්‍රෙදි කියනවා කාරණා තුනකින් උතුරු කුරු දිවයින් වාසීන් විසින් තාවතිංස දෙවියන්වත් ජම්බුද්වීප වාසීන්වත් යටපත් කරනවා කියලා. දෙක තාවතිංස දෙවියන් විසින් කාරණා තුනකින් ජම්බුද්වීප වාසීන්වත් උතුරු කුරු දිවයින් වාසීන්වත් යටපත් කරනවා කියලා. තුන ජම්බුද්වීප වාසීන් විසින් කාරණා තුනකින් තාවතිංස වාසී දෙවියන්වත් උතුරු කුරු දිවයින් වාසී මිනිසුන්වත් යටපත් කරනවා කියලා. හරි ලස්සන සූත්‍රයක්. මොකද්ද සූත්‍රයේ නම කිව්වේ? ඨාන කියන සූත්‍රය. ඊළඟට උතුරු කුරු දිවයින් ගැන තවත් විස්තරයක් තියෙනවා. මේ පවුරුද්දන සූත්‍රය. ආටානාටි සූත්‍ර විස්තරයක් තියෙනවා. උතුරු කුරු දිවයින් වාසී ලස්සන විස්තරයක්. ඒකේ තමයි තියෙන්නේ යේන උත්තර කුරු රම්මා අමමා අපරිග්ගහ. අහලා තියෙනවනේ මේ ගාථානේ. ඔන්න උතුරු කුරු දෙවියන් ගැන පිළිබඳව ලස්සන විස්තරයක් තියෙනවා. මේ උතුරු කුරු දෙවියන් වාසීන් අමම අපරිග්ගහ. අමම මගේ කියන වචනේ ජීවත් වෙන්නේ නැල්ලු. අපරිග්ගහ කිසිම දෙයක් දැඩිව මනසින් අල්ලගන්නේ නැල්ලු. මේ අය උයන පිහන විදිහ ගැන කන්නේ මොනවද? මේ ඔක්කොම තියෙනවා. පච්චේ සන්තෝ පකාසින්ති. මේ ඔක්කොම හරි ලස්සන විස්තරයක් මේ ආටානාටි සූත්‍ර දේශනාවේ තියෙනවා. මේ උතුරු කුරු දිවයිනේ බලේ පතුරවාගෙන හිටියේ කවුද? කුවේරයා. කුවේර කියන්නේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා. ඒ වෛශ්‍රවණ කිව්වේ කුවේරට. විසානා කියලා රාජධානියක රජ කරපු හින්දා වෛශ්‍රවණ කියලා නම කිව්වා. සැබෑ නම කුවේර. හරි. ඒක කියවලා බලන්න උතුරු කුරු දිවයින ගැන ලස්සන විස්තරයක් තියෙනවා. ඒ අය මහා නගු අරගෙන කාලා වපුරන ස්වභාවයක් නැහැ. එල්හාල් තියෙන්නේ ඒවා පින්වත්නි අවශ්‍ය ප්‍රමාණයට ගත්තට පස්සේ ඒවා ඉබේටම වැවෙනවා. ගිනි මෙලවීමක් නැහැ. ගල් තුනක් තියලා වාජනේ කියලා හොයනවා. ඒ ගල් තුනෙන්ම ගිනි නැගිලා පින්නතුනේ බත ඉදෙනවා. හරි සුවඳයි. හරි දන් දෙන්නත් කැමති නෑ. හරි කැමති. ඒ නිසා බුද්ධ ආදී ආරයන් වහන්සේලා නිරන්තරවම මේ උතුරු කුරු දිවයිනට වඩිනවා පින්නතුනේ පින්නපාත. එතකොට දැන් අර දෙවෙනි හාමුදුරුවෝ උතුරු කුරු දිවයිනට වැඩම කරලා පින්වත්නි පින්දපාතේ අරන් අනික් හාමුදුරුවන්ට දෙන්න හදද්දී එපා කිව්වා. අනික් හාමුදුරුවෝ පස් නමම निराहारව කිසි ඵලයක් ලබා ගන්න නැතුව පින්වත්නි අපවත් වුණා. පින්වත්නි හැබැයි ඒ හත් නම ගත්තු වීරය අපත ගියේ නැහැ. එදා ඒ බුද්ධ ශාසනයේ ඵලයක් ලබන්න බැරි වුණාට ඒ පස් නමම මේ ගෞතම ශාසනයේ එහි ඵලය ලැබුවද නැද්ද? ලැබුවා. කවුද ඒ පස් නම? එක්කෙනෙක් තමයි දබ්බ මල්ල පුත්ත මහරහතන් වහන්සේ. දබ්බ මල්ල පුත්ත මහරහතන් වහන්සේ. අනික් හාමුදුරුවෝ තමයි බාහ්‍ය දාරුචීරය.
වහා ධර්මය අවබෝධ කරන්න උන් අතර අග්‍රයි. මහමගදී පින්වත්නි ධර්මය අවබෝධ කරගත්තේ බලින් බණ අසවගෙන බුදුහාමුදුරන්ගේ මේ තොරතුරු තියෙනවා කුද්දක නිකායේ උදාන පාළියේ දාරුචීරේ බාහ්‍ය දාරුචීරේ කියන සූත්‍රය. එක්කෙනෙක් දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ අනික් කෙනා බාහ්‍ය දාරුචීරේ අනික් එක්කෙනා පුක්කුසාති රජු අනික් කෙනා සහිය කියන පිරිවැජියා සභිය කියලා කියනවා. මේ පිරිවැජිය තමයි හතරවෙනියා. පස්වෙනියා මේ සූත්‍රයට මුල් වෙච්ච කුමාර කාශ්‍යප හාමුදුරුවෝ. එතකොට අර මහාන කියලා කතා කරපු දෙවියා කවුද? එකට වීරිය කරලා අනාගාමී වෙලා බඹලොව උපන්න එක මිත්‍ර හාමුදුරුවෝ තමයි දැන් බඹලොව ඉන්නේ. අන්න ඒ බඹලොව ගියපු බ්‍රහ්ම කායික දිව්‍ය පුත්‍රයා තමයි මේ ඇවිල්ලා මහාන කියලා කතා කරන්නේ. ඇයි මහාන කියලා කතා කරන්නේ? පෙර භික්ෂුවක් තාම ඉන්නේ භික්ෂු සංඥාවේ. එන්නේ තාම එයාගේ සංඥාව තියෙන්නේ හාමුදුරුවෝ කියලා. පැහැදිලිද මේ කියන එක? දැන් ඔබ නිදියන වෙලාවේ කියනපුවා නිින්දෙන් හැරලා කියන්නේ. ඒ අර සංඥාව ඒකම දුවනවා. එතකොට මේකට හරි ලස්සන දේශනාවක් තියෙනවා ඔය වගේ. පින්වත්නි ඔය එක හාමුදුරුවනම වීරිය වඩමින් පළක් බැඳගෙන වාඩි වෙලා පින්වත්නි වීරිය වඩන වෙලාවෙම අපවත් වෙනවා. මේකට කියනවා දුරය හොබවමින් ඉඳිති අපවත් වෙනවා කියලා. ධූරාසනය කියලා කියනවා. අපවත් වෙලා ඒ ඉඳපු විදිහට දිව්‍ය පුත්‍රයෙක් කියලා උපදිනවා. දැන් මොකද වෙන්නේ? දිව්‍යාංගනාව ඇවිල්ලා පින්තුනේ නටන්න පටන් ගන්නවා. ඇස්සරල බලපුවාම මෙන්න කාන්තාව ටික නටනවා. ඉස්සර දැන් මෙයා ඉන්නේ දන්නේ චුතුන් තමන් මැරුණා කියලා දන්නේත් නැහැ. දෙව්ලොව දෙවියෙක් බවට පත් වුණා කියලා දන්නේත් නැහැ. තමන්ගේ දිව්‍ය සලුව මේ සිවුර පෙරනවා වගේ පෙරවගත්තා. එතකොටම දිව්‍යාංගනාව දැනගත්තා නම් මේ නම් ඒ කාන්තෙන් හාමුදුරුවෝ. මෙහි ඇවිල්ලා දිව්‍ය සලුවත් සිවුර වගේ පෙරවනවාද? කියනවලු නෑ ස්වාමීනි මේ මනුස්ස ලෝකේ නෙමෙයි කිව්වලු. මේ දැන් දිව්‍ය ලෝකේ ඉන්නේ දිව්‍ය සම්පatti දෙන්නේ කිව්වලු. මෙහි ඇවිල්ලා ඕක කරන්න හරියන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ දැන් දිව්‍ය පුත්‍රයන් විශ්වාස කරන්නේ නැහැ. අන්තිමේදී මොකද කළා කියන්නේ? එහෙනම් බලන්නකෝ කියලා මුළු ශරීරෙම පේන විදිහේ කැඩපතක් ගෙනල්ලා ඉස්සරහින් තිබ්බලු. ඔන්න ඊට පස්සේ තමයි තමන් මනුස්ස ලෝකේ අපවත් වෙලා දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වෙලා දෙව්ලොව පහළ වෙලා කියලා හාමුදුරුවෝ දැනගත්තා. මේ වගේ හුඟක් කරුණු දේශනාවේ තියෙනවා. මම මේ කියන්නේ එක සූත්‍රයක් නෙමෙයි. එතකොට දැන් අර බ්‍රහ්මකායික දිව්‍ය පුත්‍රයා කාමේ ඉන්නේ තමන් හාමුදුරනමක් කියලා. මං කිව්වා නේද බ්‍රහ්මයන්ටත් මානෙ තියෙනවා කියලා. මේ බ්‍රහ්මයාටත් මානයක් තිබ්බා. මොකද මානෙ? කුමාර කාශ්‍යප හාමුදුරුවෝ එදා අපවත් වෙලා ඊළඟ බුද්ධ ශාසනයේ වෙනකන් මේ කාම ලෝකේ කොහේ හරි සැරිසරුවා. හැබැයි තමන් එදා අනාගාමී වෙලා එතනින් අපවත් වෙලා කෙලින්ම කාම ලෝකෙ ගියේ නෑ. බඹලොව තමයි ඉපදුනේ. ඒ නිසා මානයක් තියෙනවා. කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කාම ලෝකේ සැරිසරුවා. මං කාම ලෝකේ සැරිසරුවේ නෑ කියලා. පේනව නේද පින්නත්? ඒක කෙලෙස් වල බලවත්කම. දැන් භික්ෂුව කියලා කතා කරලා ලස්සන තොරතුරක් කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කිව්වා. භික්ෂුව මං කතාවක් කියනවා කිව්වා. හැබැයි මේ කතාව කියන්න කලින්ම කියන්නම් මේක තෝරාගන්න අහනවා නම් ගිහිල්ලා අහන්න එක්ක බුදුහාමුදුරුවන්ගෙන් නැත්නම් බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන්. මේ ශාසනයෙන් බැහැර කෙනෙක්ගෙන් මේක අහලා විමසලා
සතුටටපත් වෙන තරමේ උත්තරයක් නම් බලාපොරොත්තු වෙන්න එපා කිව්වා. ඒ කියන්නේ මේක වෙන කෙනෙකුට නම් විසඳන්න බෑ. මේක විසඳන්න පුළුවන් තථාගතයන් වහන්සේට හරි උන්වහන්සේගේ නුවණැති ශ්‍රාවකෙක් හරි විතරයි. මොකද්ද කතාව? දේවතාවා කියනවා කුමාර කාශ්‍යප හාමුදුරුවනේ එක තුඹසක් තියෙනවා කිව්වා. මේ තුඹස රැයට දුන්නා. දවල්ට ගිනි වෙනවා කිව්වා. ඔය තුඹස ළඟ ඉන්නවා එක නුවණැති මිනිස්සෙක් බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයා ඔතන ඉන්න තව නුවණක්කාර මිනිස්සෙකුට කියනවා මිනිස්සය ආයුධයක් අරගෙන ඔය තුඹස හාරන්න කිව්වා. දැන් අර මිනිස්සයා හොඳයි කියලා උදැල්ලක් අරගෙන පින්නතුනේ අර තුඹස හාරනවා. ටිකක් හාරගෙන යනකොට මේ මිනිස්සයාට අහු වෙනවා පින්නතුනේ අගුලක්. මේ දොර අගුලක් අහු වෙනවා. අර මිනිස්සයා කියනවා බ්‍රාහ්මණය මේ අගුලක් තියනවානේ. මොකද කරන්නේ? ඒකට කමක් නැහැ. ඔය අගුල අයින් කරලා ආයෙ හාරන්න පටන් ගන්න කිව්වා. දැන් ආයෙ හාරනවා. තව ටිකක් හාරගෙන යනකොට අහු වුණා පින්වත්නි මොකද්ද? මැඩි. මේක බලපොතේ විශේෂ නමක් කියනවා උද්දුමායිකා කියලා. උද්දුමායිකා කියලා ගෙම්බි විශේෂයක්. ගෙම්බි. මෙතන ගෙම්බෙක් ඉන්නවනේ. ඒ ගැන හිතන්න එපා. ඌ අයින් කරලා ආයෙ හාරන්න පටන් ගන්න කිව්වා. දැන් ආයෙ හාරනවා. තව ටිකක් හාරනකොට අහු වුණා දෙමන් හන්දියක්. දැන් මේ දෙමන් හන්දියක් තියෙනවනේ. කමන්නේ. දෙමන් හන්දිය අයින් කරලා ආයෙ හාරන්න කිව්වා. දැන් ආයෙ හාරනවා. තව ටිකක් හාරනකොට අහු වුණා කරපෙරහන. කරපෙරහනක් කියලා කියන පින්වත්නි අලු හලන්න ගන්න පෙරහන කරේ. ඒකට කියන අලු පෙරහනක් කියලා. අලු පෙරන්නේ අලු හලන්නේ. මේකට මොකද කරන්නේ? ඒකයින් කරන්නේ කිව්වා. ඒකයින් කරන්නේ කිව්වා. මේකට පෙරහන් කඩයක් කියලා ගත්තට වරදක් නැහැ. අයින් කරන්නේ. අයින් කරලා හාරන්න. දැන් ආයෙත් හාරගෙන යනකොට පින්නත් අහු වෙනවා පින්නත් ඉබ්බෙක්. ඒ කියන්නේ අර ඉදිබුවෙක් සතෙක් ඉබ්බෙක්. මෙතන ඉබ්බෙක් ඉන්නවනේ. කමක් නැහැ. ඒ ගැන හිතන්න එපා. ඔය බයින් කරලා ආයෙ හාරන්න කිව්වා. දැන් ආයෙත් මේ මිනිස්සයා හාරනවා. හාරගෙන යනකොට ඊළඟට මේ මිනිස්සයාට අහු වුණා මස් කපන්න ගන්න කොටේකුයි කඩුවකුයි. මස් කපන්න ගන්න කොටේකුයි කැට්ටකුයි. මෙතන මේ මස් කපන්න ගන්න කොටේකුයි කැට්ටකුයි කියනවනේ. මොකද කරන්නේ? ඒකට කමන්නේ නැහැ. ඕක අයින් කරලා ආයෙ හාරන්න කිව්වා. දැන් ආයෙ හාරනවා මේ මිනිස්සයා. දැන් මේ මිනිස්සට හිතෙන්නද දැන් ඇති කියලා. දැන් ඇති මේක හරියන්නේ. නමුත් බ්‍රාහ්මණයා කියනවා නෑ නතර කරන්න එපා ආයෙ හාරන්න. තව ටිකක් හාරනකොට මේ මිනිස්සයාට හමු වුණා මස් වැදෙල්ලක්. මස් කෑල්ලක්. මෙතන මස් කෑල්ලක් තියෙනවා. මොකද කරන්නේ? කමක් නැහැ. තව හරන්න කිව්වා. දැන් ඔයත් හිතන්නේ නැති මේක හරලා ඉවරනකොට සූත්‍රෙත් ඉවරයි බණත් ඉවරයි කියලා. ඇත්තයි මේක ඉවර වෙනකොට සූත්‍රයත් ඉවරයි බණත් ඉවරයි. ඔබෙත් මගේ සංසාර ගමනක් ඉවරයි. අන්තිමේටම මේ මිනිස්සයාට අහු වෙනවා නාගරාජේ. මෙතන නාගරාජේ කියනෝනේ. කමක් නැහැ. ඒ නාගරාජයා වුන් හිටපු දෙයක් කිව්වා. ඌට කිසි කරදරයක් කරන්න එපා. ගරු කරන්න, සත්කාර කරන්න කිව්වා. මෙන්න මේ කතාව කියලා ආයෙත් දේවතාව කියනවා හැබැයි හාමුදුරුවනේ මේක අහනවා නම් අහන්න ඕන තෝරගන්න එක බුදුහාමුදුරුවන්ගෙන් නැත්තම් නුවණක්කාර බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් වෙන කෙනෙක්ගෙන් නම් අහන්න යන්න එපා කියලා. හොඳයි කියලා දේවතාව අතුරුදන් වුණා. පහුවදා පින්වතුනි උදෑසන කුමාර කාශ්‍යප හාමුදුරුවෝ පාත්‍ර සිවුරු අරන් වැඩියා සවැත් නුවර ජේතවනාරාමයට. ජේතවනාරාමයට වැඩම කරලා මුළු කතා පුවතම බුදුහාමුදුරුවන්ට කිව්වා බුදුහාමුදුරුවනේ ඊයේ මහරෑයට දේවතාවෙක් ආවා
ඒ දේවතාව කතාවක් කිව්වා. ඔබ වහන්සේගෙන් හරි ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන්ම හරි මේක විමස ගන්න කිව්වා. රැට තුඹසක් තියනවලු. ඒ තුඹස රැට දුම් දානවලු. දවල්ට ගිනි ඇවිලෙනවලු. එතන ඉඳපු බ්‍රාහ්මණයෙක් නුවණැති මිනිස්සෙකුට කියනවා මේක හාරන්න ආයුධයක් ආන් කියලා. හාරගෙන යනකොට අහු වෙනවා. අගුල අයින් කරලා හාරන්න කියනවා. එහෙම හාරනකොට ඊළඟට ගෙම්බෙක් අහු වෙනවා. ඒ ගෙම්බ අයින් කරලා හාරන්න කියනවා. ඊළඟට දෙමන් හන්දියක් හම්බ වෙනවා. දෙමන් හන්දියක් අයින් කරලා හාරන්න කියනවා. ඊළඟට පෙරහංකඩයක් හම්බ වෙනවා. ඒකත් අයින් කරලා හාරන්න කියනවා. ඊළඟට ඉබ්බෙක් හම්බ වෙනවා. ඒ ඉබ්බත් අයින් කරලා හාරන්න කියනවා. මස් කපන කොටේකුයි මස් කපන්න ගන්න කැත්තකුයි අහු වෙනවා. ඒකත් අයින් කරලා හාරන්න කියනවා. මස් කෑල්ලක් හම්බ වෙනවා. ඒකත් අයින් කරලා හාරන්න කියනවා. අන්තිමේදීම නාගරාජයෙක් හම්බ වුණා. ඒ නාගරාජයාට හිරිහැර නොකර නමස්කාර කරන්න කිව්වා. ස්වාමීනි, තුඹස කියන්නේ මොකක්ද කියලා කිව්වා. රැයට දුම් දානවා කියන්නේ මොකක්ද? දවල්ට ගින්න විලනවා කියන්නේ මොකක්ද? බ්‍රාහ්මණයා කවුද? හාරපු නුවණක්කාර මිනිසයා කවුද? හාරන්න ගත්තු ආයුධය මොකක්ද? ස්වාමීනි, හාරනවා කියන්නේ මොකක්ද? ඒ හාරනකොට අහුවෙච්ච අගුල කියන්නේ මොකක්ද? ගෙම්බා කියන්නේ මොකක්ද? ඊළඟට දෙමන් හන්දිය කියන්නේ මොකක්ද? පෙරහංකඩේ කියන්නේ මොකක්ද? ඉබ්බා කියන්නේ මොකක්ද? මස් කපන කැත්තයි කොටේ කියන්නේ මොකක්ද? මස් කෑල්ල කියන්නේ මොකක්ද? නාගරාජයා කියන්නේ කවුද කියලා ප්‍රශ්න ගොඩක්. තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ වදාලා මහණ වම්නිකෝතිකෝ බික්ඛෝ ඉමස්සේතං චාතුම් මහා භූතිකස්ස කායස්ස දිවචන. කුමාර කාශ්‍යපය, තුඹස කියලා කියන්නේ අම්මගේ තාත්තගේ එක්වීමෙන් සැකසිච්ච කවල පොවල පෝෂණය කරලා නඩත්තු කළ යුතු මේ ශරීරයට නමක් කිව්වා. ඔන්න තුඹස. එහෙනම් තුඹස කිව්වේ මොකේද? මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු මේ ශරීරයට. තුඹස් කීයක් තියෙනවද බලන්න. තුඹස කියන්නේ මෙන්න මේ ශරීරයට. ඇයි මේ ශරීරයට තුඹස කියන්නේ? කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඔය තුඹස පින්වත්නි නොඑක් සත්ව වර්ගය ආවිල්ලා සිකනල්ලු, තලගොයි ආදී නොඑක් සත්තු නොඑක් දේවල් ඇවිල්ලා පින්නතුනේ කාලා අදටත් පින්නතුනේ ඔය තුඹස උඩ හරියට වමනය කරනවා. නොඑක් සත්තු ඇවිල්ලා වමනය කරන තැනක් නිසා වම්මික කියලා කියනවා. තුඹස. අන්න ඒ වගේ තමයි කිව්වා. මේ ශරීරය නැමැති තුඹස නව දොරකින්ම අසුචි වමනය කරනවද නැද්ද හැම වෙලාවකම? ඇහින් කබ කඳුළු, නාසයෙන් සෙමසොටු, කටින් කෙල නව දොරකින්ම අසුචිම වමනය කරන නිසා මේ තුඹසට, මේ ශරීරයට තුඹස කියලා කියනවා. තුඹසත් නොඑක් සත්තු වමනය කරන තැනක්. ඔබ මම නඩත්තු කරන මේ ශරීරයත් නව දොරකින් අසුචිම වමනය කරන එකක්ද නැද්ද? අසුචිම වමනය කරන එක. දෙක. අතීතයේ පින්වතුනේ නොඑක් සත්තු මේ තුඹසේ වමනය කළාද නැද්ද? අතීතෙත් වමනය කළා. අන්න ඒ වගේ තමයි බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා මේ කය නැමැති තුඹස පිළිබඳව තියෙන ආසාව එදා වමනය කළා. තේරෙනවද? බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා මේ තුඹස ගැන තියෙන ආසාව, මේ ශරීරය ගැන තියෙන ආසාව වමනය කළා කියලා. ඔන්න දෙවෙනි කාරණේ. ඊළඟ එක තමයි ඔය තුඹස කියන එක පින්වත්නි වේයගේ කෙනවලින් තමයි පින්වත්නි බැඳි ඉහළට නැගෙන්නේ.
අන්න ඒ වගේ තමයි මේ කයත් පින්නතුනේ භවය වේපුල්ල පර්වතය පරද්දන්න තරම් ඇටකටු ගොඩක් ගහන්න පුළුවන් තරමට මේ කයවල් හැදුනේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි සෙනෙහස හින්දා. මේ කය කෙරෙහි තියෙන සෙනෙහස අර කෙලවලින් බැඳුනා වගේ තුඹස මේ කය කෙරෙහි තියෙන සෙනෙහස ආදරය ආශාව හින්දා තමයි වේපුල්ල පර්වතේ පරද්දන්න තරම් ඇටකටු ගොඩක් ගොඩ ගහන්න කයවල් සංසාරේ අපිට ලැබුණේ. තවත් එකක් කියනවා. ඔය තුඹස වැහි 7ක් වැස්සක් දිය වෙන්නේ නැහැ කියනවා. වැහි 7ක් වැස්සක් දිය වෙන්නේ නැහැ තුඹස. හැබැයි හොඳටම පායන කාලයක පස් කැටයක් අරගෙන පොඩි කරලා දැම්මොත් දූවිලි වෙලා වැටෙනවා. අන්න ඒ වගේ තමයි මේ ආත්ම සෙනෙහස තියෙන තාක්කල් කය නැමැති තුඹස පින්නතුනේ දිය වෙලා වැටෙන්නේ. යම් දාකදී මේ කෙරෙහි තියෙන අපේක්ෂාව ආසාව නැති වෙච්ච දාක තමයි අතින් පොඩි කරලා මේ ටික බිම දැම්මා වගේ මේ මේ ශරීරය නැති ගේ පෙරලලා දාන්න පුළුවන් වෙන්නේ. එදා තමයි බුදුරජාණන් වහන්සේ පින්වතුනේ උදාහරණේ කිව්වේ ගහකාරක දික්ඛෝසි පුනගේහං නඛාසි ආයුබට විවාහ කරන්න බෑ කියලා. දැන් කාරණා හතරක් කිව්වා. තුන්වෙනි එක පස්වෙනි එක මේ තුඹස බොහෝ සත්වයන්ට වාසස්ථානය. ඔය තුඹස ඇතුලේ යම්තා කෘමි සත්තු ඉන්නවද ඔය හැම කෘමි සත්වයක්ම උපදින්නේ කොහෙද? තුඹස ඇතුලේ. ඒ ඉන්න සියලු සත්වයෝ මල මූත්‍ර කරන්නේ කොහෙද? තුඹස ඇතුලේ. ඒ සත්වයෝ මැරෙන්නේ කොහෙද? ඒ තුඹස ඇතුලේ. පින්වත්නි දැන් S2 මසස වහගෙන නැනස අරගෙන හැරිලා බලන්න ඔයයන්ගේ අතුලාන්තය දිහා. මේ තුඹස 80 කුලයක පණුවන්ගෙන් පිරීලා. ඔය හැම කොච්චර හොඳට අපි හොදලා ලස්සන කරලා හැඩ කරලා තියාගත්තත් රාගයෙන් වෙලිලා සිඹ හිටියා. අනිවික්ෂයකින් බලන්න ඔය සම ඇසුරු කරගෙන කොච්චරනම් සත්තු වෙනවද කියලා. මම කියලා එක්කෙනෙක් ගැන අපි කියනකොට මම කියන කෙනා මේ සංසාරේ බොහෝ ප්‍රාණීන්ට වාසස්ථානයි. තවත් විදිහකට කිව්වොත් බොහෝ සත්වයින්ට වාසස්ථානයක් වෙලා ඉන්නවා ඔබ මම. 80 කුලයක පණුව මරුණම අපි කියනවා පණුව ගැහුවා කියලා. පිටේ ඉන්න පණුව මේකට ගැහුවද? නෑ, මේකේ ඉන්න පණුව එළියට ගැහුවා පින්නත්. ඔය පණුව එකතුනේ කොහෙද? මේක ඇතුලේ. ඔය පණුව මල මූත්‍ර කරන්නේ නැද්ද? ඔය ඇතුලේ ඉන්න 80 කුලයක පණුව මල මූත්‍ර කරන්නේ නැද්ද? කරනවා පින්නත්. කොහෙද? මේක ඇතුලේ තමයි අපි අපිට කොමඩ් හදාගත්තට බොහෝ සත්වයින්ට අපි තමයි කොමඩ් එක. ඒක තමයි ඇත්ත. අපි නුවණින් දකින්න කැමති නැති ඇත්ත ඕක. ඔය ඇත්ත දැකපු දවසට අර තුඹස දූවිල්ල වෙලා වැටුණා වගේ පින්තුනේ මේ ගැන තියෙන ආසාව එතනින් ඉවර වෙනවා. ආයේ සසරේ ප්‍රාර්ථනා කරන්නේ මෙහෙම කරුණයක්. මේ ප්‍රාණිය ඔක්කොම මැරෙනවා. මැරුණම ඒ පණුවන්ට සුසාන භූමිය වෙන්නේ කොහොමද? මොකද බොරල්ලේ රන්නේ ඒ හැම පණුවන්ටම සුසාන භූමිය වෙන්නේ මේකමයි. අපි මොන රත්තරන් පැලැන්දුවත් ඕක තමයි තත්ත්වය. හිතන්න බලන්න. මේක හුඹහක් නෙමෙයි. මේක තුඹසක්. ඒක නිසා තමයි කිව්වේ මහණෙනි තුඹස යනු මේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු මෞපියන්ගේ එක්වීමෙන් සැකසිච්ච
කවලා පොවලා නාවලම නඩත්තු කර කර ඉන්න ඕන කරන කයට නමක් කියලා. මේක ලේසි නෑ දිනනවා. ඊළඟ එක කිව්වා මේ තුඹස රැට දුම් දානවා. දැන් අද ඔයත් හොඳටම දුම් දාන දවස. ඒක සතිය දවස. එහෙනම් දැන් කල්පනා කරනවා හිත මොනවද උයන්නේ, හිත මොනවද කරන්නේ. ඕක තමයි දුම් දානවා කිව්වේ. නේ? දැන් මේ උඟාක් අය කල්පනා කරනවානේ මොනවද හිත උයන්නේ, කීයටද නැගිටින්නේ, හිත මොනවද කරන්න තියෙන්නේ, රෑ නිින්දට ගියක් නිින්දෙත් කල්පනා කරනවද නැද්ද? කල්පනා කරනවා. හිත කරන්න තියෙන වැඩ තොරතෝංචියක් නැතුව ওই ජීවිතේ කල්පනා කරනවා. ඒක තමයි රැට දුම් දානවා කියන්නේ. ඕක අපිට නෑ. අපිට හිත මොනවද යන්නේ කියලා. හැබැයි දැන් ආතුරනේ අපිටත් ටිකක් දුම් දාන්න පටන් ගන්න තියෙනවා. මොකද අපි දන් ලැහිස්සුව ගහගත්තානේ දාන සාරය. දැන් ඉස්සර කවුරු දෙයට ගෙනීද දන්නේ, කවුරු දවල්ට ගෙනීද දන්නේ, පින්ඩපාත යන තැනක පින්ඩපාත යනවා. දාන ගේන කෙනෙක් ගිනවා. බලාපොරොත්තු වෙන්නේ. නමුත් දැන් දානේ ටිකක් පරක් වුණොත් එහෙම කාටද දෙන්නේ කියලා බලන්න වෙනවනේ. අර ලැයිස්තුව ගහගත්තාම බලන්න බෑ. මම කියන්නේ ඒක අද කාලේ හැටින් නැතුව බැරුව ඇති. නමුත් ඒකෙත් යම් යටින් එන හානියක් තියනවද නැද්ද? යටින් එන හානියක් තියෙනවා. බලාපොරොත්තුව ගොඩ නැහැ. බැඳීමක් ගොඩ නැහැ. එයා හිත දානේ ගේන්න ඕනේ කියලා අපේක්ෂාවක් ගොඩ නැහැ. මම කියන්නේ හොඳ එක ASCII නරක පැති තියෙනවා. නරක ASCII ඉතින් හොඳ එකක් තියෙනවා. නැත්තේ නෑ. ඔයත් එතකොට රැට දුම් දානවා. තවල්ට කරන්න ඕනේම කරනවා. ඊට පස්සේ දවල්ට මේ තුඹස ගිනි ඇවිලෙනවා කිව්වා. දුම් දාපු එකේ ප්‍රතිඵලයේ ගිනි ඇවිලෙනවා. ඉර උදා වෙන්න කලින් ඔයත් නැගිටලා පින්නතුනේ වැඩ ටික කරන්න පටන් ගන්නවද නැද්ද? ඉර 6ට නැගිටිනකොට ඔයත් නැගිටින්නේ 5ට. එතන ඉඳලා පින්නතුනේ තොරතෝංචියක් නැති වැඩ. දවසම ගිනි අරගෙන මුළු දවසම ඒ ගින්න හොඳට පේනවා. හෙට උදේ 7:00 8 විතර වෙනකොට පෑලිය ගොඩ හරියට ගියාම ඒ ගින්න හොඳටම පේනවා. කියන්නේ ඒ පේන්නේ පින්නත් නේ අර ගිනි ගන්න ස්වභාවය. දැන් පින්නත් මෙතන ඉන්න එක බ්‍රාහ්මණයා කියලා කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමක්. උන්වහන්සේ නුවණති ශ්‍රාවකයාට මේ බුද්ධ ශාසනය අවවාදයක් කරනවා ආයුධයක් අරගෙන හාරන්න කියලා. මහණෙනි ආයුධය යනු විදර්ශනා ප්‍රඥාවට නමකි. ආයුධය යනු මොකද්ද? විදර්ශනා ප්‍රඥාවට නමකි. විදර්ශනා ප්‍රඥාව කියලා කිව්වේ මේ විදර්ශනා කරන නුවණ. විදර්ශනාව කියන්නේ විශේෂයෙන් පස්සටීටි විදර්ශනා. ඇසෙන් බලන එක නොව නුවණින් බලන එකට කියනවා විදර්ශනාව කියලා. සාරණවා කියලා කියන්නේ මොකක්ද? නුවණින් විමසීමට නම කියන විදර්ශනාවට නම. විදර්ශනා ප්‍රඥාවෙන් විදර්ශනා කරන්න කියනවා මොකක් ගැනද? මේ ශරීරය ගැන. බලන්නකො මේ උපමාව. එහෙම ශරීරය ගැන විදර්ශනා කරනකොට ඔන්න ටිකක් තුඹස හාරගෙන යනකොට අහු වුණා මොකද්ද? අගුල. මහණෙනි අගුල යනු අවිද්‍යාවට නම කිව්වා. ඔන්න අපි අයින් කරන්න ඕන පළවෙනි එක අවිද්‍යාව. මේ වගේ එකින් එක දේශනා කරන්න ගියොත් නම් සෑහෙන විස්තරයක් දේශනා කරන්න වෙනවා. අවිද්‍යාවත් එක්කම සක්කාය දිට්ඨිය කියන එක බැහැ ගන්නවා නේද? අවිද්‍යාව නිසාමනේ සක්කාය දිට්ඨිය බැහැගන්නේ. සක්කාය දිට්ඨිය 20 ආකාර වෙති වෙනවා. එතකොට
අවිජ්ජාය නියුතෝ ලෝකෝ මේ ලෝකේ අවිද්‍යාවෙන් වැහිලා කිව්වා. මේ සසර සැරිසරන සත්වයා මේ සංසාර ගමනේ දුවන්නේ ඇයි කියලා අහුවොත් බුදුහාමුදුරුවෝ වදාළා තණ්හා සංයෝජනානං අවිජ්ජා නීවරණං සංධාවිතං සංසරිතං. අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාවෙන් වැහිච්ච නිසාම තණ්හාවෙන් බැඳෙනවා. දැන් මම දෙයක් අහන්නම්කො මේක හොඳට තේරෙන්න. දැන් ඉස්සෙල්ලා මේ තුඹස ගැන කිව්වනේ. ඔය කියනකොට සංසාරේ තවත් මෙහෙම එකක් ලැබෙන්නේ කියලා පැතුමක්වත් පතන්න හිතෙනවා. ඈ? ඔන්න පින්වත්නි අවිද්‍යාව දුරු වෙනකොට තණ්හාව මොකද වෙන්නේ? තණ්හාව සිඳෙනවා. එහෙනම් තණ්හාව ඇති වෙන්නේ මොකකින්ද? අවිද්‍යාව නිසා. ඒකයි කිව්වේ අවිද්‍යාවෙන් වැහිච්ච ලෝකයා තණ්හාවෙන් බැඳෙනවා. කොහොම තමයි සංසාරය යන්නේ? සංසාරය කියලා 아무තු එකක් නැහැ නේද? මොකද්ද සංසාරය කියන්නේ? සංසාරය කියන්නේ වෙන එකක් නෙමෙයි. කන්දානම් පටිපාටි ධාතු ආයතනානිච. නේද? මේ ස්කන්ධයන්ගේ ධාතු ආයතනයන්ගේ අබ්බොච්චින්නම් වත්තමාන නොසින්දී පැවැත්ම තමයි සංසාරය කියන්නේ. වෙන එකක් නෙමෙයි. සංසාරය කියලා වෙන එකක් නැහැ. කොළඹ නුවර පාරක් තියෙන බව අපිට තේරෙනවා. සංසාර ගමන කියලා එහෙම එකක් නැහැ. සංසාරය කියලා කියන්නේම ඔබත් මම ඉපදෙනවා මැරෙනවා මැරෙනවා ඉපදෙනවා ඉපදෙනවා මැරෙනවා. ඕක තමයි. එතකොට ඔය ගමන නතර වෙන්නේ පින්නොත්නි දැන් ඇති කියලා හිතෙන්න ඕන. දැන් ඇති හිතෙන්න මේකේ කර්මය තේරෙන්න ඕන. ඒකට කිය අවිද්‍යාව දුරු වෙන්න ඕන. එදාට තණ්හාව ඇති වෙනවා. එහෙනම් අවිද්‍යාව තමයි පින්වත්නි අගුල කියලා කිව්වේ. අවිද්‍යාව සිඳින්න ඕනේ. අවිද්‍යාව සිඳගෙන පින්වත්නි මේවා නැවත කියන්නෝ දීර්ඝ විස්තර වෙනවා. ඒ අවිද්‍යාව සිඳලා නැවත මේ කය පිළිබඳ විදර්ශනා කරනකොට ඊළඟට අහු වෙනවා පින්වත්නි උද්දුමායිකා කියලා ගෙම්බේ මහණෙනි මැදියා යනු ක්‍රෝධයට නම කිව්වා. එයි මේ ගෙම්බ උපමා කළේ ක්‍රෝධයට. පින්වත්නි මේ උද්දුමායිකා කියන ගෙම්බි විශේෂය හරි පුංචි. ඔය පුංචි ගෙම්බි විශේෂයේ ඉන්නේ කොළරොඩු ඇස්සේ. කොළරොඩු හොල්ලපුවාම අර ගෙම්බ මොකද කරන්නේ? ටික ටික පිම්බෙන්න පටන් ගන්නවා. තව හොල්ලනකොට මොකද වෙන්නේ? කොළරොඩු පිම්බිලා අන්තිමේදීම මොකද වෙන්නේ පින්වත්නි? අත් දෙකයි කකුල් දෙකයි උඩ යනවා බඩ විතරක් බිමට හිටිනවා. එතකොට මොකද වෙන්නේ? පැනගෙන යන්න බෑ. දැන් බඩ බිම වැදිලා අත් දෙක උඩට ඇවිල්ලා. එතකොට උකුස්සෙක් ඇවිල්ලා එක නිමේෂයකින් බැහැගෙන යනවා. අන්න ඔය වගේ තමයි ක්‍රෝධය බාහිර පටිඝ නිමිති කියලා තියෙන. අර කොළරොඩු ටික හොල්ලපුවාමනේ ගෙම්ම පුම්බන්න පටන් ගත්තේ. අන්න ඒ වගේ ඔය කොළරොඩු හොල්ලන එකට තමයි බණ පොතේ පටිඝ නිමිත්ත කියලා කියන්නේ. ඒ පටිඝ නිමිත්ත නිසා ව්‍යාපාදේ කියන එක ක්‍රෝධේ කියන එක වැඩෙනවා. අත්ති වික්කවේ පටිඝ නිමිත්තං තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්ස ව්‍යාපාදස්ස නීවරණස්ස උපාදාය උප්පන්නස්සවා ව්‍යාපාද නීවරණස්ස වේපුල්ලාය. පටිඝ නිමිත්ත පිළිබඳ අයෝනිසෝ මනසිකාරයේ තමයි ඔය ක්‍රෝධය ඇති වෙන්න හේතුව. ප්‍රධාන ආහාරය තව හේතු තියෙනවා. ප්‍රධාන ආහාරය ඒක. කොළරොඩු ටික හොල්ලපුවාම ගෙම්බ පින්දුවා වගේ බාහිර නොඑක් කරුණු නිසා අපේ ක්‍රෝධය වැඩි වෙනවා. ක්‍රෝධය ඇවිස්සලා අතපය උඩ ගියා වගේ පින්නුතරේ අන්තිමේදී අපිට මොකද වෙන්නේ? අපිටත් කරගන්න දෙයක් නැහැ. බණ මතක් වෙන්නේ නැහැ. ධර්මයේ මතක් වෙන්නේ නැහැ.
ඔන්න පින්වත්නි උකුස්සෙක් ඇවිල්ලා දැහැගෙන ගියා වගේ එක්ක අම්මා මරලා කර්ම කරගන්නවා. එක්ක තාත්තා මරලා කර්මය කරගන්නවා. ඔන්න ආනන්තරේ කර්මයට අහු වුණා. මාරය අල්ලගෙන ගියා. කෙලස් මාරයට අහු වුණා. බලන්නකො මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොච්චර මයිකයි කිව්වේ. සූත්‍රයේ නම දැනගත්තට මේ අතුලාන්ත කාරණේ විවරණය කරගත්තේ නැත්නම් මේක අපිට ප්‍රයෝජනයට ගන්න බැරි වෙනවා. ඒ නිසා අතුලාන්තේ විවරණය කරගන්නවා. ඒ ව්‍යාපාදයේ දුරු කරගන්නත් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. දැන් ව්‍යාපාදය ඇති වෙන්නේ කොහොමද? ව්‍යාපාදේ නැති කරගන්නේ කොහොමද? අත්ති භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්ති තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ උප්පන්නස්ස ව්‍යාපාදස්ස ව්‍යාපාද නීවරණස්ස පහනයි. මෛත්‍රී චේතෝ විමුක්තිය තියෙනවා. එය පිළිබඳ යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඒ ක්‍රෝධේ දුරු වෙන්න තව කාරණා 6ක් උපකාරයි. මෙත්තා නිමිත්තස්ස උග්ඝව මෙත්තා භාවනානුයෝගෝ. ඊළඟට පින්වත්නි කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනේ. ඊළඟට පින්වත්නි ව්‍යාපාදේ දුරු වෙන කතා බහ තියෙන්න ඕනේ. මේ වගේ කාරණා රාශියක් හේතු වෙනවා ක්‍රෝධය දුරු කරගන්න. එහෙනම් මැඩියා කිව්වේ මොකේද? ක්‍රෝධයට. ඒ හින්දා අත් දෙක උඩ යනකම් පින්වත්නි කුම්බන්නේ පහ ක්‍රෝධයෙන්. මොනොත් කෙලස් මාරයට අහු වෙනවා. කෙලස් මාරයට අහු වෙනවා. දැන් ආයෙත් තවදුර විදර්ශනා කරනකොට ඊළඟට අහු වුණා පින්නත් මොකද්ද? පෙරහංකඩයක්. මහණෙනි පෙරහංකඩය යනු පංච නීවරණයන්ට නම කිව්වා. ඇයි පෙරහංකඩේ සමාන කළේ නීවරණ වලට? ඇවිනොත් පෙරහංකඩයකින් වතුර කලගිඩි 10ක් පෙරුවොත් පෙරහංකඩේ වතුර හිටිනවද? හිටිනවද? නැහැ. වතුර කලගිරි ලක්ෂයක් පෙරුවොත් පෙරහංකඩේ වතුර හිටිනවද? නැහැ. කොපමණ වතුර කලගිරි ගණනක් පෙරහංකඩයෙන් පෙරුවත් පෙරහංකඩේ වතුර හිටින්නේ නැහැ වගේ තමයි පින්නතුනේ පංච නීවරණ ධර්ම බලවත්ව තියෙන තාක්කල් කුසල් දහම් රඳා හිටින්නේ නැහැ. පෙරහංකඩයෙන් කොච්චර වතුර පෙරුවත් පෙරහංකඩේ වතුර රඳා හිටින්නේ නැහැ වගේ පංච නීවරණ ධර්ම බලවත්ව තියෙන තාක්කල් කුසල් දහම් රඳා හිටින්නේ නැහැ. අන්න ඒ හින්දා තමයි පෙරහංකඩයට උපමා කළේ මොකද්ද? පංච නීවරණ. පංච නීවරණ කියලා කියන්නේම අකුසල් ගොඩක්. ආවරණා නීවරණා චේතසෝ අජ්ජෝරුහා පඤ්ඤායේ දුබ්බලීකරණ. නිවන් මඟ අවුරනවා, නිවන් මඟ වහනවා, ප්‍රඥාව දුර්වල කරනවා. අකුසල් ගොඩක් ඉන්නවනේ. කුසල් රඳා හිටින්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න. කෙනෙක් ප්‍රාණඝාත කරන්නේත් නැහැ. හොරකම් කරන්නේත් නැහැ. කාමමිත්‍යාචාරය අදී කරන්නේත් නැහැ. හැබැයි කියනවා අනේ මං අකුසල් කරන්නේ කියලා. එහෙම බලන්න. නීවරණ තියෙන තාක්කල් අකුසල් නැත්තේ නෑ. එහෙනම් නොකල යුත්ත නොකර ඉන්න වීර්යය කරනවා වගේම ඇතුලේ තියෙන දුරු කල යුත්ත දුරු කරන්න වැඩක් තියෙනවා. ඒ නිසා අක්‍රීය භාවයේ නිවන නෙවෙයි නේද? ඊළඟට කිව්වා දැන් ආයි විදර්ශනා කරනකොට තවදුරටත් ඊළඟට අහු වුණා ඉබ්බේ. මහණෙනි ඉදිබුවා යනු පංච උපාදානස්කන්ධයට නම් කිව්වා. ඇයි ඉබ්බගේ? ඔළුවෙලි, අත් දෙකෙලි, කකුල් දෙකෙලි, පහක් එලි ඒක උඩ නෙගී. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ උපාදානය කරගත්තම උපාදාන පත්‍ය භව. ඔය පහ උපාදානය කරගත්තම ඔන්න ඒකමත් භවයේ සැකසෙනවා. දැන් මොකද වෙන්නේ? භවපත්‍ය ජාති. ජාතිපත්‍ය ජරා මරණ අනේක දුක්ඛෝ සම්භවಂತಿ.
තේරෙනවද? ඒ නිසා ඉදිබුවා අයින් කළා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව තියෙන උපාදානේ අයින් කරගන්න ඕනේ. දැන් ඒ ටිකක් දුරු කරගෙන විදර්ශනා කරනකොට ඊළඟට හමු වෙනවා පින්නතුනේ මොකද්ද? මස් කපන කැත්තයි මස් කපන කොටය. මහණෙනි මස් කපන කැත්ත සහ මස් කපන කොටය යනු පංචකාම ගුණයන්ට නම් කිව්වා. මොනවද පංචකාම ගුණ කියන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. පස්කම් සැක. විදර්ශනා වඩන ශ්‍රාවකයා විදර්ශනා සමාධිය උපද්දවගෙන හිටියත් රාගසිත රහුව වෙනවා පින්වත්නි. කියවල බලන්න හක්ති සාරිපුත්ත කියලා සූත්‍රයක් තියෙනවා. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. සුළුපටු නැහැ පින්වත්නි. මේකේ විස්තර ඔක්කොම ටික තියෙනවා පින්වත්නි. අන්තිමේදී නිත්‍යාදී නිමිති ටිකක් බැහැර කරලා බලවත් විදර්ශනා සමාධියක් උපද්දවගෙන ඉන්නවා. හැබැයි නිරන්තරව මිනිස්සු එක්ක කතා බහ කර කර ගැවසෙන්න ගත්තොත් අර සමාධිය පිළිහිලා රාගසිත ඇති වෙලා ඒ භික්ෂුවක් නම් සිවුරක් දාලා යනවා ඒක. ඔච්චර ලස්සන දේශනාවක්ද බලන්න. මේ කාම ගුණයට අහු වුණාම ඒ කාම ගුණයට අහු වෙච්ච කෙනා පින්නත් නේ ඒ නීවරණ ධර්ම ටික නේ ආයෙ උපදින්නේ. ඒ කාම ගුණයට අහු වුණාම උපද්දවගත්තු ධානය පවා නැති වෙලා පිළිලා යනවා. ධානය පවා පිළිලා යනවා. දැන් ඔය හත්ති සාරිපුත්ත සූත්‍රයේ චිත්ත කියන හාමුදුරුවෝ ඔය කියන ප්‍රථම ධානය උපද්දවගෙන ද්විතීය ධානය උපද්දවගෙන තෘතීය ධානය උපද්දවගෙන චතුර්ථ ධානයත් උපද්දවාගෙන බලවත් විදර්ශනා සමාධියක් උපද්දවගෙන හිටියේ සිවුර ඇරදාලා ගියා. හැබැයි පස්සේ පැවිදි වෙලා රහත් වුණා. පස්සේ පැවිදිලා රහත් වුණා පව. ඒ කියන්නේ ඒ තරම් මේ කාම ගුණයට අහු වෙනවා පින්නත්. ඒකනේ මේ කාමයේ විස්තර කළේ පුදුම වචන වලින්. සූත්‍රයක් තියෙනවා පින්නත් භය සූත්‍රය කියලා අංගුත්තර නිකායේ චක්ක නිපාතේ. මහණෙනි භය යනු කාමයන්ට නම කිව්වා. මහණෙනි ගඩුව යනු කාමයන්ට නම කිව්වා. මහණෙනි රෝගය යනු කාමයන්ට නම කිව්වා. මහණෙනි දුක යනු කාමයන්ට නම් කිව්වා. මහණෙනි සර්ප හිස යනු කාමයට නම් කිව්වා. මහණෙනි ඇටකටුව යනු කාමයන්ට නම් කිව්වා. ඕවට අහුනාම පිළිහිලා යනවා පින්නතුණු ධානයේ. ඒකයි කිව්වේ මස් කපන කැත්තයි කොටයයි කියන්නේ පස්කම් ගුණයට නමකි. ඒක දුරු කරගන්න ඕනේ කියලා කියන ආසාව. ඊළඟට හමු වුණා මොකද්ද? මස් වැදල්ල. මහණෙනි මස් වැදල්ල යනු නන්දි රාගයට නමකි. මොකද නන්දි රාගය කියන්නේ? ආත්ම සෙනෙහස. ආත්ම සෙනෙහසේ ස්වභාවය මොකක්ද? මේ තෝරගන්න බැකින් එක. ඔයත් මතක් කරගන්න. ධම්මචක්කපවත්තන සූත්‍රයේ දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරන්නේ කොහොමද කියලා? කොහොමද පිළිබඳ දුක්ඛ සමුදය විස්තර කරන්නේ? යායන් තණ්හා හෝනෝ භවිකා නන්දි රාග සහගත. ඔන්න වචනේ නෝ. මස් වැදල්ල යනු මොකේද? නන්දි රාගෙට නම කියනවා. මස් වැදල්ල යනු නන්දි රාගයට නමක් නම් නන්දි රාග සහගතා ඔන්න ගුණේ ස්වභාවය කියනවා. తත්‍ර తත්‍රාබිනන්දිනී. ඒ තැන ඇලෙනවා. නන්දි රාගේ හැටි මොකද්ද? ඒ තැන ඇලෙනවා. මස් කෑල්ල මේසේ උඩ තිබ්බොත් මේසේ උඩ ඇලෙනවා. මේ බිමට දැම්මොත් බිම ඇලෙනවා මස් කෑල්ල.
දාන මතු පිටේ මස් කෑල්ල ඇලවෙනවද නැද්ද? ඇලවෙනවනේ. අන්න ඒ වගේ තමයි නන්දි රාගය ඒ තැන ඇලෙනවා. අද අපි යම්සේ මෙතන ඇලිලා ඉන්නවද? പ്രേත ලෝකයේ ඒ සත්වය ඇලිලා ඉන්නේ සෙම ටිකට සුතු ටිකට. අන්න ඒක තමයි නන්දි රාගය. තිරිසන් ලෝකේ අපි මොන පිළිකුල කළත් අසුචිය කාලා ජීවත් වෙන සත්වයා ඒකට ඇලිලා ඉන්නේ. දෙවියා දිව්‍යෝජාවට ඇලිලා අපි මනුස්ස ලෝකේ බක්පාන් අල පරිපුඩිකට ඇලිලා තිරිසන් සත්තු අරහි ඇලිලා പ്രേත ලෝකයේ සෙමසුටු ටිකට මස් වැදල්ලට ඇලිලා ඒ සත්වයෝ හැම තැනම ඇලෙනවද නැද්ද? හැම තැනම ඇලෙනවා. අපි මේ භවයටත් ඇලිලා. ගෙදර ඉන්න බල්ලටත් ඇලිලා. මරණින් පස්සේ දිව්‍ය ලෝකයකටත් ඇවිල්ලා. කොච්චර අනතුරක්ද බලන්න පුළුවන්. කොච්චර අනතුරක්ද. දැන් එතකොට හිතෙනවා ඔන්න ඊළඟ ප්‍රශ්නේ එතකොට අර ගෙදර ඉන්න සතාට ඇලෙන එකේ හානියක් තියනවද කියලා. තියෙනවා. රජුම අන් සත්වයන්ට කරුණාව කියන්නේ එකක්. අන් සත්වයන් කෙරෙහි ඇල්ම කියන්නේ තව එකක්. ඔයාලට තියෙන කරුණාවට වඩා ඇල්ම. ඒකේ විපාක කොහොමද? මනසට දෙන සංඥාව ඊළඟ භවය හදනවා. ඊට වඩා දෙයක් මම ඉගෙන කියන්නේ. මේ අනතුර හඳුන්නේ අපි ධර්මය නොදැනගෙන නිසා අපි සංසාරේ කොච්චර අවුල් හදා ගන්නවද? ඒ නිසා දැන් හිතේ එතකොට අර ගෙදර ඉන්න කන මොකද කරන්නේ? උට ඉන්න දෙන්න. කන්න දෙන්න. ඌ වෙනුවෙන් ජීවත් වෙන්න. කෙලිලා පුළුවන් තරම් හිතනවා. සත්‍යයේ දුක දකින්න, දුක පිළිල වෙන්න. අනුන්ගේ දුක ගන්න එපා. තේරෙනවද? අපි අන්නේ සත්‍යයන්ගේ දුක ගන්නවා පිළිවෙලට. ඒක කරගන්න එපා. ඉස්සෙල් අපි ගැලවිලා ඉන්න බෑ. එතකොට මස් වැදැල්ල යන නන්දි රාගයට නම කී. එයා දුරු කරගෙන විදර්ශනා කරපුවාම අන්තිමේදී නාග රාජේ මහණෙනි නාග රාජයා යනු සියලු කෙලෙසුන් නසාලු මහරහතන් වහන්සේලා. මේ මොකක්ද කිව්වේ? කය ගැන විදර්ශනා කරන්න කායානුපස්සනාවෙන් දුරු කළ යුතු දේවල් නඳුනාගෙන දුරු කළා නම් ඔබ මහණෙනි කායානුපස්සනාවේ අවසන් ඵලය උතුම් අරහත් ඵලයමයි. මේ කර්මස්ථානේ හොයන්න වෙන කවවත් යන්න ඕනේ නැහැ. ඔයත් යන තැන කර්මස්ථානේ අරන් යනවා. දැන් අපිට මේ කර්මස්ථාන හොයන්න වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ. දැන් මේ ඇවිල්ලා ඉන්නේ කර්මස්ථානේ අරන්. නේ පින්නොත්. කර්මස්ථානේ තමයි මොකක්ද? කය. ඒ කය පිළිබඳව නුවණින් විමසන්න පින්නොත්. ඒක තමයි දේශනාවේ කිව්වේ කතමංච භික්කවේ අසංකතං. මොකද්ද මහණෙනි අසංකතය? රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ. රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම. කතමංච භික්කවේ අසංකතගාමී මග්ගෝ. මොකද්ද ඒ අසංකතයට යන පාර මග? කායගත සති කිව්වා. කායගත සති. දැන් තේරුම් ගන්න. ලෝකෙ වටේ යවිදින අපි දෙලෙත පියාගෙන අපේ කය තුලට විමසීම පිණිස ගියෝ රහතන් වහන්සේ නමක් වැඩම කරවගෙන ඊට එන්න පුළුවන්. ඒකට මාවත මේ සූත්‍රය තුල කියනවා. මම මේ සැකවින් වෙලාව ඉතුරු කරගනිමින් දේශනා කළේ හැම දිනාටම මේ ශාසන ප්‍රතිපදාවේ
නොඅඩුව වීරය උපදීවා සියල්ලෝ අප්‍රමාදී වෙත්වා හැමත විදර්ශනා ප්‍රඥාව වැඩේවා නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරුවේ ඩී.ඩී. ධර්මරත්න මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනාමත් සරත් හේවගේ මහත්මාණන් ප්‍රධාන පවුලේ පින්වන්ත සියලු දෙනාමත් විසින් අරමුණු අතරට එක්වෙන්නේ මෙම මාස 24 වන දින ජන්මදිනයේ සමරූ සරත් හේවගේ මහත්මාණන්ටත් 30 වන දිනට ජන්මදිනයේ යෙදෙන ඩී.ඩී. ධර්මරත්න මහත්මාණන්ටත් මේ ධර්ම දානමේ කුසල බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය තවත් බොහෝ කුසල් වැඩිම පිණිසම වේවා කියන ප්‍රාර්ථනාව සිදු කරමින්මයි. ඒ වගේම ධර්මරත්න පවුලේ හැමත සිත් පතනවා. ඒ වගේම සහෝදර සැමට හේවගේ පවුලේ පින්වන්ත සියලු දෙනාටත් සම්බන්ධීකරණය කළ තුෂාරී මහත්මියටත් ආශිර්වාද කරනවා. නන් අයුරින් උදව් උපකාර කළ අසල්වැසි හිත මිත්‍රාදීන්ටත් ආශිර්වාද කරනවා. ඒ වගේම විහාරාධීශ්වර ශ්‍රීමත් අපේ නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් දේශකයාණන් වහන්සේටත් සිත් පතනවා. ඒ වගේම නිදන ප්‍රාප්ත දෙමව්පියන් වන ඩී.ඩී. ඇඩ්වින් මහත්මාණන් ආර්.ඩී. ලිසිනෝනා මෙනියන් බෙන්පි හේවගේ මහත්මයා ලිලි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු ප්‍රවේණිගත මියගිය සියලු දෙනාටත් පින්පේ අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්වතුනේ රැස් කරගත් උදාර කුසල් මේ විහාර ගණයේ වැඩිඳ අපවත් වී වදාළ මහ සංඝරුවනටත් ඉහත නම් සඳහන් කළ සියලු ඥාතීන්ටත් මේ විහාරයේ අතීත දායකත්වයේ ධර්මින් නිද මිය පරලොව ගිය හැමටත් අත් වේවා. සියල්ලෝ පින් අනුමෝදන් සපවත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා පින් අනුමෝදන් කරනවා. දායකත්වයේ දරූ හැමටත් බණ ඇසූ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු අමා මහ නිවනින් සැනසීම මේ කුසල බලයෙන් හැමත ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගෙන ශ්‍රීමත් නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයට බොහෝ කල් ලොව සසුනේ වැඩ වඩන්නට චිරජීවනයේ ලැබේවා. දරන්නා වූ උත්තම වූ දුර්ලභ වූ පැවිද්ද සර්වාකාරයෙන් සඵල වේවා ආලෝකමත් වේවා. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මෙපින් ලැබේවා. දෙවියෝද ශාසන ප්‍රතිපදාවේ අප්‍රමාදී වෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින්යති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා පසීවා.